ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද හරි ලස්සන කාරණාවක් කියලා දෙන්නේ. ඒ තමයි පින්වත්නි, ආර්ය අෂ්ටාංග මාර්ගය නිවන පිණිස පවතින එකම මාර්ගය කියලා මේ පින්වතුන් දන්නවා. දැන් අහලා තියෙනවා. ඒ වගේම මේ නිවන් මාර්ගයේ වැඩෙනකොට ගුණධර්ම 37ක් වැඩෙනවා. ඒකට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒතර ඒක ගැනත් ඔබ මේ කලින් අහලා තිනව ධර්ම දේශනාවලින්. එතකොට හැබැයි ඔය කොහොම ටික නුවණින් විමසාගෙන යනකොට අවසානයේ තේරෙනවා එකම එක දෙයක් අනිවාර්යෙන් ඕන. මේ මාර්ගාංග වලින් එකම එක කාරණාවක් අනිවාර්යෙන්ම ඕන. විශේෂයෙන්ම ඕන එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. සත්පුරුෂයෙක්ගෙන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපිට ධර්මයේ ඇහෙන්නම ඕන නිවන් මාර්ගේ නැත්නම් මේ සසර දුකින් නිදහස් වෙන්න අපේ කුසල් දහම් වැඩෙන්න නම් අභ්‍යන්තරේ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. ඒතකොට සත්පුරුෂ ඇසුරින් යෝනිසෝ මනසිකාරයෙන් ඉස්සල්ලාම උපදවාගත යුතු දෙයක් තියෙනවා. එතකොට තමයි නිවන් මාර්ගය වැඩෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේත් ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්නේත් මේ බුද්ධ ශාසනයේ හරි පාරේ පියවරක් හරි තියන්න පුළුවන් වෙන්නේ එකම එක දෙයක් වැඩිමේ. ඒ තමයි සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි සම්මා දිට්ඨිය මොකද්ද මිත්‍යා දෘෂ්ටිය මොකද්ද කියලා තේරෙන්නේ. සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප තේරෙන්නේ. සම්මා වාචා මිච්ඡා වාචා තේරෙන්නේ. එතකොට හරි පාර වැරදි පාර තේරෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට. එතකොට හරි පාරයි වැරදි පාරයි තේරුම් ගන්න ඕනේ නැද්ද අපිට හරි පාරේ යන්න? මේ බුද්ධ ශාසනේ කනාසොට් නැහැ. ඒ කියන්නේ සමහරවිට පාරවල් දෙකක් තියෙනවා නම් කනාවට යනවා. ඒ කියන්නේ අහම්බෙන් අපිට හරි පාරේ යන්න පුළුවන්. බුද්ධ ශාසනේ අහම්බෙන් යාමක් නැහැ. දැනගෙනමයි යන්නේ. මේක වැරදි පාර මේක හරි පාර කියලා හොඳට දැනගන්නත් ඕන, හරි පාරේ යන්නත් ඕන. එහෙම තමයි නිවන් මාර්ගය තියෙන්නේ. අහම්බෙන් යන එකක් නැහැ. අහම්බෙන් නිවන් මාර්ගේ යනවා නම් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැහැ. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා ඒ මාර්ගේ වැරදි කියලා තේරුම් ගත්තා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගේ හරි කියලා තේරුම් ගත්තා. වැරදි පාර අත්හැරලා හරි පාරේ වැඩියා. අමාමා නිවන පසක් වුණා. ඒ නිසා අහම්බෙන් බුද්ධ ශාසනය අපිට හරියයි කියලා හිතන්න එපා. දැනගෙනමයි හරියන්නේ. ඒ නිසා ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානංකයන් වදාමි. නොඅජහනතෝ නොඅපස්සතෝ. දන්න කෙනාටයි දකින්න කෙනාටයි මේ කෙලිස් ප්‍රහාණය වෙන්නේ. නොදන්න කෙනාට නොදකින්න කෙනාට නෙවෙයි. ඒ නිසා ඔබ දන්න කෙනෙක් වෙන්න. දකින්න කෙනෙක් වෙන්න. ඒ නිසා සම්මා දිට්ඨිය තමයි හැම එකටම මුල් වෙන්නේ. සම්මා දිට්ඨි භික්ඛවේ පුබ්බංගමා හෝති. සම්මා දිට්ඨිය තමයි පූර්ව අංගය නිවන් මාර්ගයේ. ඒ නිසා මම කල්පනා කළා මේ කාලවකවානුවේ සම්මා දිට්ඨිය කියන එකම ගැන විස්තර ටිකක් කියන්න ඕන කියලා. නිවනට කැමති අය සිටිනවා. ඇත්ත හොයන අය සිටිනවා. සත්‍යයට කැමති අය සිටිනවා. සත්‍යය සොයන අය සිටිනවා. මට මතකයි ළඟදීන් නිර්නාමික ලියුමක් වෙලා තිබ්බා. යා අන්‍ය ආගමික කෙනෙක්. මේ අවුරුදු ගාණක් ධර්මයේ හොයාගෙන විඳ දුක තියෙනවා එකේ. හොයලා වලවල් වල වැටිලා සංසාරේ පිනකට බේරිලා තියෙන්නේ. ඊට පස්සේ අවසාන කාලේ තමයි යාට දැන් අවුරුද්දක් දෙකක් වෙනවා. අවසාන කාලේ යාට ධර්මයේ පිරිසිදුවම මහමෙවුනාවෙන් ලැබිලා තියෙනවා. එයා ඒ වෙනකොට එයා මුලින්ම ධර්මයේ හොඳටම ධර්මයේ හැසිරෙන්න ඕන කියනකොට කවුරු හරි කියලා අභිධර්මයේ ඉගෙන ගන්න කියලා. එයා අභිධර්මයේ ගොඩක් හැම අභිධර්ම පන්තියකම තියෙන දේශනා ගෙනල්ලා අහලා තියෙනවා.
අවසානයේ අහලා යා හිතලා මට දැන් මේවා තේරෙනවා කියලා ඒ ඔක්කොම ටික අහලා අවසානයේ ඉතිරිමුට තර්ක විතර්ක ගොඩක් විතරයි. කෙලෙස් ප්‍රහාණයක් නැහැ. තර්ක විතර්ක විතරයි. මට තේරෙනවා අනිත් අයට තේරෙන්නේ නැහැ කියන තැන තමයි අවසානයේ නතර වෙලා තියෙන්නේ. එයාට හිතලා තියෙනවා මං වැරදි පාරක ගියා. මං අවසානයේ නතර වුණේ අත්ුක්කංශන පරවම්බන තමා උසස් කොට අන් අය පහත් කරන තැනක. ඒ නිසා එහෙනම් මට වෙන මාවතක් තියනවද කියලා හොයලා. එහෙම හොයනකොට එක එක විදිහට කියලා. කියන හැම පොතක්ම හැම බණක්ම අහලා. නමුත් අවුරුදු ගාණක් ගිහිල්ලා යාට මේ මහමෙවුනාවෙන් ධර්මය ඇහෙනකොට. හැබැයි ඇහිච්ච පොඩි කාලය ඇතුළත එයා ධර්මයෙන් ගොඩාක් පිහිට සලසාගෙන. ඒ වගේ ධර්මයේ හොයන කෙනෙකුට මේ බෝධිපාක්ෂික ධර්ම ආර්ය සත්‍ය සම්මා දිට්ඨිය ගැනීම ඇහුණා නම් මේ විදිහට එයාගේ මාර්ගය අතිශයින් වේගවත් වෙනවා. පින් තියන අය ඉන්නවා. පින් නැත්තන්ගේ මේ මහ පොළොව හිස් වෙලා නැහැ. ඒ නිසා ධර්මයේ වැටහෙන අය ඉන්නවා. ඒ අයගේ මහ පොළොව හිස් වෙලා නැහැ. ಗುಣධර්ම දියුණු කරන අය ඉන්නවා. එවැනි අයගේ මහ පොළොව හිස් වෙලා නැහැ. යමක් කියන උට වැටහෙන අය ඉන්නවා. ඒ අයගේ මහ පොළොව හිස් වෙලා නැහැ. අන්න එවැනි වූ බුද්ධිමතුන් උදෙසා මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේම තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇහෙනකොට බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙනවා කියලා පහන් සිතින් සාදුකාර දෙන අහිංසක උවැසියෝ සිටිනවා. ඔවුන්ගේ චිත්ත ප්‍රසාදේ සාදුකාරයට මේ දහම් දෙසන්නේ. අනේ මෙවැනි බණක් අපිටත් අහන්න ලැබුණා කියලා. ඒ නිසා සියලු දෙනා මනසේ කන් යොමු කරගෙන අහන්න. පරම පූජනීය ලෝකෝත්තර උතුමානික්‍ය ගුණයක් වන සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. මේ සූත්‍ර දේශනාව සම්මා දිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨිය ගැන ආකාර 16කින් විස්තර කරනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව වදාළේ. පින්වතුනි, සම්මා දිට්ඨියට කෙනෙක්පත් වෙනවා කියන්නේ සෝවාන් වෙනවා කියන එක. සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ සම්මා දිට්ඨි පිහිටියා කියන්නේ දෘෂ්ටිය පිරිසිදු වුණා කියන්නේ සෝවාන් වෙනවා කියන එකට. මේ බුද්ධ ශාසනයේ කෙනෙක් සෝතාපන්න වෙන්න දහම් දෙසන්ට බුදුරජාන් වහන්සේ හැරෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨම. මේ බුද්ධ ශාසනයේ අමාරුම දේ රහත් වෙන එක නෙවෙයි, සෝවාන් වෙන එක. සෝවාන් වෙච්ච කෙනා අනිවාර්යෙන් රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් වදාලා දෙවි කෙනෙක් ඇවිල්ලා හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගිනි නිවනවට වැඩිය වේගෙන් මහන්සි වෙන්න ඕනේ නේද මේ කාම රාගී පටිගී දුරු කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම නෙවෙයි. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවනවට වැඩිය මහන්සි වෙන්න ඕන කිව්වා සක්කාය දිට්ඨිය නැති කරගන්න, සෝවාන් වෙන්න. අමාරුම දේ ඒක. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජිත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා සේවනය කරන්න, භජනය කරන්න. සාරිපුත් සේයතාපි භික්ඛවේ ජනේති එවං සාරිපුත්තෝ. මේ බුද්ධ ශාසනයේ දරුවන් බිහි කරන අම්මා සාරිපුත්තයන් වහන්සේ. බුදු මුවෙන් මේ බුද්ධ ශාසනයේ අම්මා කියලා කිව්වේ සාරිපුත්තයන් වහන්සේට. සාරිපුත්තෝ භික්ඛවේ පහෝති සෝතාපට්ටි ඵලේ විනේති. පින්වත් මහණෙනි, කෙනෙක් සෝවාන් වෙන්න ධර්මයේ හික්මවන්න සාරිපුත්තයන් අතිශයින් දක්ෂයි. උත්තමත්තේ මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති. මුගලන් මහරහතන් වහන්සේ ඊතිරු මාර්ගඵල වලට හික්මවනවා. දැන් ඒ රහතන් වහන්සේලාගේ අග්‍රස්ථාන දිහා බලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. මුගලන් මහරහතන් වහන්සේ 이르දියෙන් අග්‍රයි. ඒකට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි සෝවාන් වෙන්න බණ කියන්නේ. ඊතුරු මාර්ගඵල ලබන්නේ මුගලන් මහරහතන් වහන්සේ දහම් දෙසද්දී. ඒතර අමාරුම දේ කරන්නේ සාරිපුත්තයන් වහන්සේ.
අමාරුම දේ කරන්න මොකක්ද එහෙනම් ඕනේ? ප්‍රඥාව. සම්මා දිට්ඨිය. නුවණින් තමයි සෝවාන් වෙන්නේ. ඒ සම්මා දිට්ඨියෙන් මේ පිහිටිය කෙනාට ඊතුරු මාර්ගඵල ලබන්න සමත විදර්ශනා දියුණු කරන්න ඕන. ඒක මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හොඳට කියලා දෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න සෝතාපන්න වෙනවා කියන එක යාගේ ප්‍රඥාව හැසිරවීමත් එක්ක තමයි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. හරි. දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා. ওই මූලික කරුණු ටිකක් කිව්වේ. හොඳට අහගෙන ඉන්න. මේක අතිශයින් උපකාරක දහම් කාරණාවක්. මඟ වැරදෙන්නේ පරිස්සම් වෙන්න. හරියට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයාට කියා හිටිනවා සම්මා දිට්ඨි තියාවසෝ උච්චති. පින්වත් ආයුෂ්මතුනි ඔය සම්මා දිට්ඨිය කියලා කතිය කතා වෙනවා. කිත්තාවතානුකෝ ආවසෝ ආර්ය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ආර්ය ශ්‍රාවකයා කොපමණකින් සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවද? උජුගතහස දිට්ඨි දෘෂ්ටිය කොහොමද ඍජු වෙන්නේ? ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ ගැන අවිච්ඡප්ප්‍රසාදයටපත් වෙන්නේ කොහොමද? ආගතෝ ඉමං සද්ධම්මන්ති මේ ශ්‍රී සද්ධර්මයට කෙනෙක් පැමිණෙන්නේ කොහොමද? සංඝයා කියා හිටිනවා දූරතෝපිකෝ මයං ආවසෝ ආගච්ඡේ යාම. අනේ ඕනම දුරක් ඉඳලා එන්නම් අපගේ සාරිපුත්තයන් වහන්සේගෙන් ওই බණ ටිකේ අර්ථය තේරුම් ගන්න. සාරිපුත්තයන් වහන්සේ අපිට හොඳට දේශනා කරන සේක්වා. එහෙනම් ආයුෂ්මතුනි මා දේශනා කරන්න හොඳට කන් යොමු කරගෙන අහන්නකෝ සම්මා දිට්ඨිය ගැන කියලා දෙන්න. යතෝකෝ ආවසෝ ආර්ය ශාවකෝ අකුසලංච පජානාති යං ආකාරයකින් ප්‍රිය ආයුෂ්මතුනි ආර්ය ශ්‍රාවකයා අකුසලංච පජානාති අකුසල් ගැන දන්නවා නම් අකුසල මූලංච පජානාති අකුසල මුල් ගැන දන්නවා නම් කුසලංච පජානාති කුසල් ගැන දන්නවා නම් කුසල මූලංච පජානාති කුසල් මුල් ගැන දන්නවා නම් එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. එපමණකින්ම ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. උජුගතහස දිට්ඨි දෘෂ්ටිය ඍජු වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ ගැන අවිච්ඡප්ප්‍රසාදයටපත් වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති මේ ශ්‍රී සද්ධර්මයට ඔහු පැමිණෙනවා. එහෙනම් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? කුසලෙත් දන්නවා කුසල් මූලෙත් දන්නවා. අකුසලත් දන්නවා අකුසල මූලෙත් දන්නවා. එහෙනම් සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ කියන්නේ අකුසලේවත් අකුසල මූලේවත් දන්නේ නැහැ. කුසලේවත් කුසල මූලේවත් දන්නේ නැහැ. එහෙනම් සම්මා දිට්ඨියට කෙනෙක්පත් වෙන්න නම් කුසල් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. කුසල් මුල් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. අකුසල් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. අකුසල් මුල් කියලා කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එහෙනම් කුසල් අකුසල් ගැන හොඳ දැක්මක් දැනුමක් අවබෝධයක් ශ්‍රාවකයෙකුට ඕනමයි සම්මා දිට්ඨියටපත් වීම පිණිස. සම්මා දිට්ඨියටපත් වීම පිණිස. එහෙනම් ප්‍රඥාවන්තයෙක් වෙන්න මේ බුද්ධ ශාසනයේ හරියටම අරටු අල්ලගන්න කුසල් අකුසල් මොනවද කියලා තේරෙන්න ඕන. එතකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේව විස්තර කරනවා. කතමං පනාවසෝ අකුසලං කතමං අකුසල මූලං කතමං කුසලං කතමං කුසල මූලන්ති. මොනවද මේ අකුසල් මොනවද අකුසල් මුල් මොනවද කුසල් මොනවද කුසල් මුල්. පානාති පාතෝකෝ ආවසෝ අකුසලං සත්තු මරනවා කියන එක අකුසලයක්. අදින්නා දානං අකුසලං සොරකම් කිරීම අකුසලයක්.
කාමේසු මිච්ඡාචාරෝ අකුසලං. කාමී වරදවා හැසිරීම අකුසලයක්. මුසාවාදෝ අකුසලං. බොරු කීම අකුසලයක්. පිසුනා වාචා අකුසලං. කේලම් කියන එක අකුසලයක්. පරුසා වාචා අකුසලං. පරුස වචන කතා කිරීම අකුසලයක්. සම්පප්පලාපෝ අකුසලං. හිස් වචන කතා කිරීම අකුසලයක්. අභිජ්ජා අකුසලං. අනුන්ගේ දෙයට ලෝභ කිරීම අකුසලයක්. ව්‍යාපාදෝ අකුසලං. තරහ ගන්න එක අකුසලයක්. මිච්ඡා දිට්ඨි අකුසලං. මිත්‍යා දෘෂ්ටි අකුසලයක්. ඉදං උච්චතාවසු අකුසලං. මේවා තමයි අකුසල. ඔන්න මේක ගැන හොඳට Tamanට තේරෙනවා නම් මේක අකුසලයක් කියලා. ඒකින් තමයි ඔහු සම්මා දිට්ඨියටපත් වෙන්නේ. දැන් බලන්නකෝ දැන් මේවා ගැන සිල් තියෙනවනේ. සිල් රැකීමෙන් නෙවෙයි සම්මා දිට්ඨියටපත් උනේ. අකුසල් දන්නේකින්. දැන් අපි කියමු කෙනෙක් පන්සිල් රකින්න. ඒතකොට යා රකින්න යා එතනින් එහාට කුසල් අකුසල් විමසන්න ජීවිතේ පුරුදු කරන්නේ. ඒතකොට ඔහුගේ සීලය සුගතිගාමී විදිහට පුණ්‍ය සංස්කාරය උපද්දවලා එහෙම සීලයක් විදිහට ඒක විපාක දීලා අවසන් වෙනවා. නමුත් මෙන්න අකුසල් විපාක. මෙන්න කුසල් විපාක. මෙන්න අකුසලී හටගත් විදිය, මෙන්න කුසලී හටගත් විදිය කියලා ඒ ජීවිතේ කුසල් අකුසල් පිළිබඳව සීලේ ඉක්මවා ගිය විමසීමක් ඔහු තුල තියෙනවා නම් ආන්න ඒක තමයි සම්මා දිට්ඨියටපත් වීම පිණිස උපකාර වෙන්නේ. එතකොට පින්වත්නි ඔන්න දැන් හොඳට මතක තියාගන්න නම් දස අකුසල්. දස අකුසල් වල කයෙන් වෙන අකුසල් තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, සත්තු මැරීම ප්‍රාණඝාතය කියන්නේ තමා දැන තමාගේ උපක්‍රමයකින් සතා මැරෙන්නම ඕන. මස් මාළු කන එක අයිති නෑ මේකට. කවුරුවත් කඩේ ගිහිල්ලා මේ අර සතා මරලා ගෙනින් හාල් මැසු 100ක් මරපන් එහෙම කියන්නේ. මරලා වේල්ලා තියෙන හාල් මැසු ටික අරගෙන එන්නේ. ඊට පස්සේ මස් උනත් මිනිස්සු මස් මරන්නේ අහවල උදෙසා කියලා නෙවෙයි. නමුත් අපේ ඕඩරයක් දීලා අපි මරනවා නම් ඔහු ප්‍රාණඝාතයේ කොටස් කරුවෙක්. නමුත් මරලා තියෙන මස් මාළු ගත්තා කියන එක ප්‍රාණඝාතයට අයිති නෑ. මොකද මම ඒ කාරණාව මෙතන සීකලේ මගෙන් අහලා තියෙනවා. ධර්මයේ ඉක්මෙන්ට කැමති පොඩි ළමයි පවා අහලා තියෙනවා. ස්වාමීනි මාළු කෑවොත් මස් කෑවොත් ප්‍රාණඝාතයට අහු වෙනවද? ඉතින් මං කිව්වා මාළු මරන්න යන මිනිස්සයා මං ඔය පුතාගේ නම මොකද්ද? රසෝනේ පුතාගේ නම මොකක් හරි කිව්වා කුමාර කියලා කිව්වා කියන්නේ. ඊට පස්සේ මං කිව්වා හරි කොළඹ ඉන්න කුමාරට කෑම පිණිසයි මේ මාළුව අල්ලන්නේ කියලා මේ මිනිස්සු ඔයාගේ ඕඩර් එකකට ඔයා උදෙසා මාළු අල්ලනවද කියලා හෙව්වා. ඊට පස්සේ නෑ කිව්වා. මං කිව්වා ඔයා කන්නේ කියලා මේ මිනිස්සු මාළු අල්ලන එක නතර කරනවද කියලා හෙව්වා. එහෙමත් නෑ කිව්වා. ඉතින් ඒ නිසා මේ ප්‍රාණඝාතය මොකද්ද ප්‍රාණඝාතය නොවන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕන. සිල්පදේ හරියට තේරුම් ගන්න එක සම්මා දිට්ඨියට හේතු වෙන කාරණාවක්. එහෙනම් දැන සත්තු මැරීම අකුසලයක්. සමහර අය ඉන්නවා මధుරව මේ පතාස් ගාලා තලන්න පුරුදු වෙලා. අත නිකම්ම පුංචි වේදනාවක් ආපු ගමන් අත නිකම් පතාස් ගාලා යනවා. දැන් මට මතකයි සිද්ධියක් මම කොහේ හරි පැත්තක කට්ටියක් මට බණකට ආරාධනා කරන්න ආවා මේ කොරෝනා කලබලට කලින්. ඉතින් බණට ආරාධනා කළා මේ දැහැත් වට්ටිය තියලා වැඳලා නිදගත්ත ගමන් මధుරයකට දුන්න පතාස් ගාලා. මම කොහොමද බලන්න ඔහෙලා බණට ආරාධනා කරන්න මා ඉදිරියෙන් ප්‍රාණඝාතය කරනවා. මේක නැවැත්තුවේ නැත්තම් මම බණට එන්නේ නැහැ. නිසා මේ මාස 3ක් ගිය තැන ධර්ම දේශනාවට ආරාධනා කරන්න එන්න අද ඉඳලා මధుර මැරීම තහනම්. ඉතින් ඒ විදිහට සීලේ මොකද බණට ආරාධනා කරන එක්කෙනාවත් ධර්මයක පිළිටන්න බෑ. එච්චර පුරුදු වෙලා ප්‍රාණඝාතය. සත්තු කූඹි මරන්න, මඳුරෝ මරන්න, මීයෝ මරන්න පුරුදු වෙලා. ගෙදර මී කරදරයක් තියෙනවා නම් මීයා කූඩුවකට අල්ලලා ඈතට ගිහින් දානවා.
මීයන්ට විසඳුමක් විදිහට පූසා ගෙනාවා කියලා කියන එක එයාගේ නුවණ නෙවෙයි. එහෙනම් අපි මීයෝ බෝ වෙන තැන් සුද්ධ කරලා ඊළඟට ඒවට හේතු විමසලා ඊළඟට ඉන්න මීයෝ ටික කූඩුවට අල්ලලා ඈතට ගිහින් දනවුන් කැලේකට ගිහින් දාපුවම යසට ජීවත් වෙනවා. කැරපොත්ත නම් කැරපොත්ත ඇති වෙන්න විදලා හරියන්නේ නැහැ. කැරපොත්ත ඇති වෙන්නේ අපිරිසුදුකමත් එක්ක. එතකොට අපිරිසුදුකමක් ඕන කඩේකට ඇවිල්ලා කැරපොත්තන්ට මේ විදින්න බෙහෙත් ගෙනියන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් දැනගන්න ගෙදර අතුපතු ගාගෙන ඉන්න જાතියක් නන් නෙවෙයි කියලා. කොට්ටමෙට සතියකට සැරයක් හොඳට අවුවට දාලා ගේ හොඳට බඩු අඩු කරගන්න ඕන. සමහර අයට මහා ප්‍රේතකමක් තියෙනවනේ මුළු ගේම බඩු පුරව ගන්න. අඩිය තියන්න තැනක් නැහැ දනිස් වදිනවා පුටු මේසවල. ඉඳ ගන්න දෙන්නේ නැහැ. සෝෆා සෙට් ඔක්කොම එක තැනකට රොත් කරලා මීටි කවර වලින් වහලා මල් තියලා තියෙනවා. ඉඳ ගන්න දෙන්නේ නැහැ කාටවත්. ඊට වැඩි හොඳයි ෆොටෝ එකක් ගෙනල්ලා ගැහුවා නම් සෝෆා සෙට් එක. එතකොට අර බඩු වැඩි වෙනකොට ගෙදර නිදහසකුත් නැහැ. මොකට හැදුවද කියලා හිතෙනවා ගෙවල්. එතකොට ඒ නිසා හොඳට ගෙදරක් හැදුවොත් ගෙදර හොඳට ඇවිදලා යන්න පුළුවන් වෙන්න ඕන. හොඳට ඉර එළිය වැටෙන්න ඕන. ඕන වෙලාවක සුද්ධ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් කරපොතු බෝ වෙන්නේ නැහැ. කරපොතු ගෙවල් වල සත්තු බෝ වෙනවා අමනුෂ්‍ය දිෂ්ටි වලට. ඒ වගේ වෙලාවක පිරිත් කියන්න ඕන. කන්ද පිරිතෙන් පිරිත් කියලා පිරිත් පැන් ඉහින්න ඕන. කන්ද පිරිතෙන් පිරිත් කරලා දුම් අල්ලන්න ඕන. පිරිත් කිය ගේ සුද්ධ කරන්න ඕන. කන්ද පිරිත කිය. එහෙම අයින් වෙනවා. ඒතකොට ඒ නිසා මේ උපක්‍රම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක දැන් ප්‍රාණඝාතේ කරනවා කියන එක ඉක්මනට කරන්න පුළුවන්. ඇයි කරපොතු ටික දැක්ක ගමන් විදගෙන යන්න තියෙන්නේ. මීයේ දැක්ක ගමන් මී කතුරු අහු කරන්න තියෙන්නේ. මම දැක්ක දවසක් ගෙදරකට ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා මේ ඉටිරෙදි වලින් සිවිල්ලම ගහලා තිබ්බේ. දැන් මීයා අර ඉටිරෙද්ද උඩින් යනවා. මෙයා වෙනම ජැකට් එකක් හදාගෙන මේ ලීයක අග ඉදි කට්ටක් හයි කළා. එතකොට අර මීයා අර මේ ඉටිරෙද්ද අඩිය තියෙනකොට උගේ අඩිය යටට පේනවනේ. ඒකට අයින්නවා ඉදි කට්ටෙන් යටින්. කොහොම කර්මයක් සකස් වෙයිද? කොහොම කර්මයක් සකස් වෙයිද? പ്രേත ලෝකෙ ඉපදුනොත් තියෙන අඩිය ඉදි කඩු මාවතක් හැදෙයි. භයානකම ප්‍රාණඝාතෙන් සත්ව හිංසාවෙන් වැළකෙන්නේ නැති එකේ විපාක. මේවා පව් දේවල් අකුසල් කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඥානෙ උපදිනවා. නිසා ප්‍රාණඝාතයක් නම් කරන්න එපා. මරන්න සතෙක් මරන්න ලේසි. ප්‍රාණඝාතයෙන් වළකින එක ලේසි නෑ. දැන් මං කිව්වේ කරපොත්තු මරණ එක ලේසි. නමුත් මං දැන් විකල්ප කීයක් කිව්වද කරපොත්තු අයින් කරගන්න. ඒකට කාලය යනවා. මහන්සි වෙන්න ඕන. ඒකයි ලේසි නෑ පින්වත්නි. සත්තු මැරීමෙන් වැළකී ඉන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨ දෙයක්. කවුරු හරි කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකී ඉඳීම ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක කුසල. සොරකම් කිරීම අකුසලයක්. එතකොට සොරකම් කිරීම තමයි අකුසලයි. මල් පැලයක් නමුත් මං කිව්වේ ආයතනයක Taman රැකියා ස්ථානයේ හොරකම් කරනවා. ගසා කැයීම් කරනවා. මේ ඔක්කොම පව් කඹරන්න වෙනවා සංසාරේ. අපි යම් තැනකින් අපිට අයිති නැති දෙයක් ගත්තොත් කඹරන්න වෙනවා. කවදා හරි ණය ගෙවන්න වෙනවා. මට ඔහොම ආරංචි වුණා එක්තරා මිනිහෙක් ගොඩාක් ගිලන් වුණා. එයා ගිලන් වෙලා ඉන්නකොට රාත්‍රියේ ටික වෙලාවක් යනකොට එයා කට ඇරෙනවා. ඇරුණාට පස්සේ එයා නිකම් අනිත් අයට පේනවා මොන හරි ගිලිනවා. ඔහොම දවස් කිහිපයක් යනකොට අරයාගේ ගිලන් බව සම්පූර්ණයෙන්ම නැති වුණා. වෛද්‍යවරු පවා මෙයාගේ මරණය ගැන තමයි කිව්වේ ටික දුරකින් මැරෙනවා. නමුත් මෙයා සුවපත් වුණා. නමුත් එක්තරා දවසක රාත්‍රියේ ස්වප්නයෙන් පෙනී ඉඳලා කිව්වා අපි ඔබව සුවපත් කළා කියලා. බෝමාටු දේව කොට්ටාසයක්. එතකොට ඒ අරයා නිදාගෙන ඉන්නකොට එයාගේ කටට දිව්‍ය බෙහෙත් වර්ග දානවා. ඊට පස්සේ එයා අහලා දෙනවා ඇයි ඔබ මට එහෙම කළේ?
ඊට පස්සේ කිව්වා අපි ඔය ණයක් කරනවා. ඒ තමයි අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ කලින් ජීවිත ගානකට කලින් ඔබතුමාගේ ණයක් අරන් තියෙනවා. එතකොට ඔබතුමාට අපි ණයයි. දැන් අපි දිව්‍යයන් අතර ඉපදිලත් මේ ඔබතුමා අසනීප වුණාට පස්සේ දිව්‍ය විමානවල සැනසෙල්ල ඉන්න බෑ. කරුණ දන්න දෙවිවරු චෝදනා කරනවා. නුඹලා ඒ කාලේ සැපෙන් හිටියේ අහවලා නිසා. දැන් ඔහු ගිලන් වෙලා බලන්නේවත් නැහැ නේද කියලා. ඒ නිසා අපි ළඟ ඉඳලා උපස්ථාන කළා කියන ගිලන් වෙලා ඉන්න කාලේ. ණයක් ගත්තොත් බෙහෙතක් හරි දෙන්න වෙනවා. ඔය ණයක් ගන්නවා කියන්නේ ආපහු දෙන අදහසින් ගන්න එකනේ. හොරකම් කිරීම කොහොමද? දුප්පත් වෙන එක වළක්වා ගන්න බෑ. ඊළඟට කෝටි ගණන් හම්බ කළත් වතුරේ යනවා වගේ මිල මුදල් දියවිවි යන්නේක නැතිවිවි යන්නේක සල්ලි ඉතුරු කරගන්න බැරි එක වළක්වන්න බෑ. තමන් හම්බ කරන එක නැති බංගස්ථාන කරන්න දරුවෙක් හෝ බිරිඳ හෝ ස්වාමියා හෝ ඥාතියෙක් හෝ කවුරු හරි පවුලේ බිහි වෙන එක වළක්වන්න බෑ. ඒ සොරකමේ විපාක. අතේ සල්ලි රඳින්නේ නැහැ. ධනෙ රඳින්නේ නැහැ. සොරකමේ විපාක. එක්ක මොකක් හරි සල්ලාලකමකට හරි ඇබ්බැහි වෙනවා. එක්ක පැරණි ණයක් හරි ගෙවන්න කවුරු හරි සෙට් වෙනවා. හම්බ කරන එක පුදනවා. ඊට පස්සේ අවසානයේ බලනකොට හොඳකුත් නැහැ. තමන්ගේ අතේ තිබ්බ එකත් නැහැ. ඔක්කොම දීලා ඉවරයි. වත් පොසක්කන් රඳින්නේ නැහැ. සොරකමේ විපාක. එතකොට හොරකමක් කරන්නේ නැහැ ශ්‍රාවකයා. සොරකමේ විපාක තියෙනවා. අකුසලයක් හොරකම් කරනවා කියන එක. එයා ඒක කරන්නේ. එයා රැකියා ආයතනයක වුණත් හොරකමක් කරන්නේ. මේ සම්මා දිට්ඨියට කරුණු යෙදෙන්නේ නැති බුදුබණ අහලා නැති කෙනෙක්. බිරිඳ ස්වාමියාගෙන් හොරකම් කරනවා. ස්වාමියා බිරිඳගෙන් හොරකම් කරනවා. දෙමව්පියන්ගෙන් දරුවෝ හොරකම් කරනවා. සමහර දරුවෝ ඉන්නවා මේ අවුරුදු 20යි 25යි තාත්තලා කියනවා උපන්දා ඉඳලා කවදාවත් අම්මට තාත්තට නොකිය සල්ලි අරන්නේ නැහැ. කවදාවත් මේ දරුවෝ හොරකම් කළා නෑ ස්වාමීනි. කවදාවත් මේ දරුවෝ බොරුවක් කියලා නෑ ස්වාමීනි. කොහොම ආඩම්බරයක්ද මේක? කොච්චර වටිනවද? එහෙම පවුලක දරුවෝ හැදෙනවා නම් සොරකම් කිරීම අකුසලයක්. සමහර අය ඉන්න හොරකමටම ඒ සංස්කාරය හැදිලා. ඊළඟ එක තමයි වැරදි කාමසේවනයේ අකුසලයක්. වැරදි කාමසේවනයේ අකුසලයක්. තමන්ගේ දැන් උන විවාහ වෙනවා කියලා හිතන්න. විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියා, තමන්ගේ බිරිඳ ඒ දෙන්නට වෙනම පෞල් ජීවිතයක් ගත කිරීම ලෝකෙන් සම්මතිය ඉදිලා තියෙන එකක්. ඒක අකුසලයක් කියලා දැන් මේ ධර්ම දේශනාවට අනුව කියන්න බෑ. ඒක ඔවුන්ගේ ගෘහ ජීවිතේ අමුසැමියන් වාසය කරනවා. හැබැයි තමන්ගේ ස්වාමියාව ඉක්මලා වෙන මිනිසෙක් එක්ක ඉන්නවා නම්, තමන්ගේ බිරිඳ ඉක්මවලා වෙන බිරිඳක් එක්ක ඉන්නවා නම් අකුසලයක්. අකුසලයක්. එතකොට දැන් බටහිර රටවල් වල ඔය මම හිතේ එකට කියන්නේ living together කියලා. නිදහසේ ජීවත් වෙන ඕනම කැමති මිනිසෙක් එක්ක. එතකොට ඒ තැන්වල එතන තියෙනවා විවාහය අඹුසැමියන් කියන ඒ ධර්මතාවය නැහැ. සල්ලාල ජීවිතේ තියෙන. ඉන්න මිනිහා ගානේ එකතු වෙන වාරයක් ගානේ අකුසල්. අකුසල්. වැරදි කාමසේවනයේ අකුසල්. ඊට පස්සේ විඳවන්න වෙනවා. නිරේ ගිහිල්ලා වෙනම තියෙනවා. තිරිසන් ලෝකේ වෙනම තියෙනවා. ওই රහස් ප්‍රදේශ කුණු වෙලා, රහස් ප්‍රදේශ ඉදමිලා වැරදි කාමසේවනයේ විපාක. දැන් මම ළඟදීන් දැක්කා මේ කොමාරි මේ
පිරිකරක් හරි දානයක් හරි ඔතලා ගినాපු කොලයක් මම දැක්ක මේස උඩ තියෙනවා. ඒකේ වෛද්‍යවරයෙක් ගැන විස්තරයක් තිබ්බ. එයා බල්ලන්ගේ සැත්කම් බල්ලන්ගේ කෝස ඉවත් කිරීමේ සැත්කම් ලක්ෂයක් කරලා. කියන්නේ සුනකයෝ ලක්ෂයකගේ කෝස ඉවත් කිරීම. එතකොට ඒ ලක්ෂයම විඳපු කර්ම විපාකය මොකක්ද? සංසාරේ වැරදි කාමසේවනී කිරීමේ විපාක විදිහට ඊ රහස් ප්‍රදේශ අයින් වෙනවා. අයින් කරනවා. ඊළඟට කරන කෙනාට තව වෙනම කර්ම සකස් වෙනවා. ඒවට ගෙනියන අයට වෙනම කර්ම සකස් වෙනවා. කර්ම ලොට් එකයි. ඉතින් ඉස්සර ගවයෝ තවලන් වලට සීසෑන් වලට හදද්දි ගවයන්ගේ කෝස තලනවා. ගවයෝ තර වෙන්න. සමහර අය එහෙම කෝස කුණු වෙලා රහස් ප්‍රදේශ කුණු වෙලා මැරෙනවා. ওই පාර යන බැල්ලුවේ ඉන්න රහස් ප්‍රදේශ කුණු වෙලා. ඊළඟට ඇඟේ කුෂ්ඨ දාලා ශරීරයේ ගොඩාක් ගන්ධස්හාර වෙලා ඊළඟට සමාජ රෝග හැදිලා ඒ මිනිස්සු අතර උනා මේ ඔක්කොම වැරදි කාමසේවීන් විපාක. රහස් ප්‍රදේශවල බොහෝ රෝග හට ගන්නවා. වැරදි කාමසේවීන් විපාක. ආයුධ පාවිච්චි කරන්න වෙනවා. නිතර කැපීම්, මැසීම්, බෙහෙත් දැමීලි, ඒවා ඊළඟට දැවිලි, තැවිලි, සැරව ඕජාව වැගිරිලි සිද්ධ වෙනවා. කොහොමද වැරදි කාමසේවීන් විපාක? ඊළඟට තමයි කොච්චර හොඳට හිටියා කිසිම හොඳක් නැහැ කාගෙන්ම. එක්කද අකුසල් කිරීමේ විපාක. මෙන්න මේවා වැරදි කාමසේවීමේ විපාක. එතකොට හොරෙන් මැසේජ් ගහන ඒවා, හොර කෝල්, මේවා ඔක්කොම වැරදි කාමසේවණයට පාර හදන ඒවා. එතකොට හොඳ නරක පින්පව් ගැන අනාගතේ නෑ කතාවක්. මේ ලෝකෙන් මේ කුසල් අකුසල් කතාව අතුරුදහන් වෙනවා. දැන් මීට අවුරුදු ගානකට කලින් රූම්ස් කියලා જાතියක් නෑනේ. දැන් හැම පාරක් අයිනෙම රූම්ස් කියලා තියෙනවා. මොකද මේ මිනිසුන්ට ජීවත් වෙන්න ගෙවල් නැද්ද? ගෙවල් නැද්ද? ඉතින් අපිට පේනවා පාරේ යනකොට මේ ජෝඩු යනවා, මේ ජෝඩු එනවා. මේ ටික කාලයකට කලින් මේ මම හිතේ අනුරාධපුරේ ඔය කාමර වැටලීමක් කරද්දි ජෝඩු 100ක්. ඒ කියන්නේ ජෝඩු 100ක් කියන්නේ 200ක්. ඒ 200ම ළමයි. ඒ ළමයි ඔක්කොගෙම වයස අහද්දි හැම ළමයෙක්ම අවුරුදු 14යි 15යි. අවුරුදු 14යි 15යි. දැන් මේ රාජධානි ප්‍රදේශ, උතුරු කොළඹ නාගරික ප්‍රදේශ, මුහුදු ආසන්න ප්‍රදේශ, මේවා වල මිනිස්යන්ගේ ජීවිතවල වෙන අකුසල් මෙහෙමයි. අම්මා තාත්තා ඒවට කැමති වුණත්, නිහඬ වුණත්, සමාජයේ නිහඬ වුණත්, දැනගෙන කට්ටිය නිහඬව හිටියත්, ප්‍රශ්නයක් නෑ වගේ කියලා හිතුණත්, පොලිසියෙන් ඇල්ලුවා නැතත්, නෝනාගේ පැටිකිරිය මහත්තයා දැනගෙන හිටියත්, මහත්තයාගේ පැටිකිරිය නෝනා දැනගෙන හිටියත්, ගෙදර අරුබුදයක් නැති වුණත්, ඒ සිද්ධියට කියන නම වැරදි කාමසේවණේ නම් විපාකේනවා. විපාකේනවා. ඒක අකුසලයක්. ඒක හිතට දැනෙන්නේ නැහැ කියන්නේ අර සම්මාදිට්ඨිය නැති ප්‍රශ්නේනේ. සම්මාදිට්ඨියනේ මේක අකුසලයක් කියලා පේන්නේ. අකුසලයක් කියලා පේන්නේ. සම්මාදිට්ඨිය නැති වුණාට පස්සේ තෙන්නේ අරයත් කරනවා නම් ඇයි මට බැරි? අර්ථක මේක ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නයක් නැහැනේ. ඊළඟට කියනවා මහත්තයා කැමති නම්, නෝනා කැමති නම් ප්‍රශ්නයක් නැහැනේ. අපිට සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැනේ. එයාව නඩත්තු කරන්නේ අපි නම්, එයාට කන්න බොන්න දෙන්නේ අපි නම් අපිට ප්‍රශ්නයක් නැහැනේ. එයාගේ බනනේ. ඒක තමයි එයාගේ දර්ශනය. නමුත් සම්මා දිට්ඨියෙන් යුතු කෙනා දන්නවා මේක අකුසලයක්. ඒකයි අකුසලංච ප්‍රජානාති, අකුසල මූලංච ප්‍රජානාති කියන්නේ.
ඒක දන්නවා. එයා සාධාරණ අසාධාරණ කරුණු යුතුයකම් අයුතුයකම් කරුණු ඒව නෙවෙයි එයාට පේන්නේ. එයාට පේන්නේ මේක අකුසලයක්. අකුසලයක් කියලා පේනවා. ඊට පස්සේ මුසාවාදයේ අකුසලය. වුණ කයෙන් වැරදි තුනක්. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය. බොරු කීම අකුසලයක්. බොරු කීම අකුසලයක් කියලා කියන්නේ තමන් අන් අය රවට්ටනවා නම්, බොරුවට පත් කරනවා නම්, බොරු කියනවා නම් ඒක අකුසලයක්. අද කාලේ බොරු නොකියා බෑ. යාන්තම් බොරුවක් කියලා පිටක් කළා බේරුණා. ඔන්න මිනිස්සු ලකුණු දානවා. ඒක වයිති නෑ. කිව්වේ බොරුවක් නම් විපාක වෙනවා. ඒක අකුසලයක්. සත්‍ය අවබෝධයට මේසා බාධා කරන අකුසලයක් නෑ බොරු කීම තරම්. නිවන් දකින්න මේසා බාධා කරන අකුසලයක් නෑ බොරු කියන තරම්. ඒ නිසා මහ බෝධිසත්වයෝ අසංකේය 4ක් පෙරම් පුරණ කාලෙත් බෝධිසත්වයන්ගේ අතිනුත් යම් අකුසල් සිද්ධ වුණා. ඇයි හැබැයි කවදාවත් බොරුවක් කියලා නෑ. ඒ නිසා බොරු කියනවා කියන එක අකුසලයක්. ඔයාලා මේ යාන්තම් බොරුවක් කිව්වා කියන නිසා බේරුණා කියලා හිතෙයි. බොරුවක් කියලා යාන්තම් බේරුණා කියලා. නමුත් බොරුව කියපු කර්මයෙන් කවදාවත් බේරෙන්න බෑ. යාන්තම් බොරුවක් කියව නිසා ගැලවුණා කියලා ඔබගේ හිතට හිතෙයි. හැබැයි කියපු බොරුවෙන් ඔබට කවදාවත් ගැලවෙන්න බෑ. යාන්තම් බොරුවක් කියපු නිසා අහුනේ නෑ කියලා ඔබට හිතෙයි. නමුත් බොරුව කියපු එකට අහු නොවී ඉන්න බෑ. ඔබට විපාක එනවා. මෙන්න අකුසලයි කියලා එයා දන්නවා. එයාගේ අතින් මේක සිද්ධ වෙන්න පුළුවන්. එයා දන්නවා මෙන්න අකුසල. ඊළඟට කේලම් කියන එක. බිඳවන්න කියනවා අරයාගෙන් මෙයාට මෙයාගෙන් එයාට. හරියට බිඳවනවා. ළමයි අතරක් තියෙනවා. ඔය තරුණ ළමයිගේ ප්‍රේම සම්බන්ධතා අතරක් තියෙනවා. ඒ කියන්නේ තමන් කැමති ගෑනු ළමයා වෙන පිරිමි ළමයෙක් ඒ ගෑනු ළමයාට බැල් මෙහෙනවා නම් එක එක දේවල් කියනවා. ඔය කිල්ල හරි නෑ බම් මෙහෙමයි බිඳවනවා. ඊට පස්සේ ඒ කොල්ලා තව එක්කෙනෙකුට කියනවා බිඳවනවා. ඊළඟට මේ ගෙවල් අතර බිඳවීම සිද්ධ වෙනවා. ඥාතින් අතර බිඳවීම සිද්ධ වෙනවා. කේලම්. ඊට පස්සේ මම දැකලා තියෙනවා ඉස්සර ගම්වල ගෑනු ළමෙක් ගෙදරට බලන්න පිරිමි ළමෙක් ආවොත් යෝජනා වලින් විවාහ සිද්ධ වෙන්නේ. දැන් මේ කට්ටියට වහන තියෙන ඉස්සර බස් වල යන්නේ. ඒකට අර එන්න කොල්ලා අර බලන්න එන කෙල්ල ගෙදර ඇවිල්ලා එයා යනවා බස් එකට. ඒතර බස් එකට යන්න යම් දුරක් යන්න ඕන. ඒතර මම දැකලා තියෙනවා අර ගෙදර මිනිස්සු එයා බස් එකට යනකල් ගිහින් ඇරලා යනවා. ඒතර මං අහලා තියෙනවා ඇයි දැන් අර කෙල්ල බලන්න ආපු කොල්ලව ගිහින් ඇරලා යන්නේ? ඉතින් කෙල්ල ගෙදරනේ කෙල්ලනේ ගිහින් ඇරලා යන්න ඕනේ. මොකද දැන් කොල්ලා ගිහින් ඇරලා යන්නේ. ඒ කොල්ලට ගමේ ඉඳලා බස් එක දක්වා තනියෙන් යන්න දෙන්නේ. එතකොට මට කියලා තියෙනවා ඒකට හේතුව තමයි ඔය යනකොට තව ගමේ මිනිස්සෙක් ඇවිල්ලා අර කෙල්ලගේ වැරදි අර කොල්ලට කියනවා. ඒක ආහාදේ වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒක වළක්වන්න තමයි කියනවා එහෙම යන්නේ. ඒකට ඔකේ පොදුවේ ගත්තොත් මොකද්ද? කේලම. හා හුවක් නැතුව කේලම් කියනවා. උඹ දන්නවද මෙහෙමයි කියලා. අර ලිඳ ළඟ කතා, තොට ළඟ කතා. ඒවා කේලම. අනිත් අයගේ ඕපාදූප කියන එක, හිත රිදෙනවා කියන එක, අනිත් අය බිඳ වෙනවා කියන එක අකුසලයක්. ඒ කේලම බිඳවන අදහසිනුත් සිද්ධ වෙනවා, පියකම්මියතා කියන කාරණයකුත් සිද්ධ වෙනවා. වේදනාභිප්පාය පියකම්මියතාය කියලා තියෙන්නේ. ඒ කේලම කියන ඒ අකුසලේ තෝරනවනේ විනය පිටකේ. එතකොට ඒක එතනදින් කියන්නේ පියකම්මියතා කියලා කියන්නේ හිතවත් කරගන්න. ඒ කියන්නේ දැන් හැම තොරතුරක්ම අරයට කියනකොට මෙයා හිතවත් වෙනවා. මෙයා තමයි මෙයාගේ නිවුස් එක මෙයානේ.
ඒතකොට මෙයාත් එක්ක හිතවත් වෙනවා. ඒතකොට තමාන්ට තවක් කෙනෙක් හිතවත් කරගන්න අදහසින් ඕපාදූප කියනවා. ඒවා කිව්වට පස්සේ සිද්ධ වෙන්නේ මේ දෙන්න බින්දෙනවා. එතනත් කේලම සිද්ධ වෙනවා. අනිත් අයගේ හිත ගන්නටත් බින්දෙන කරුණු කියනවා. බින්දවන අදහසිනුත් බින්දෙන කරුණු කියනවා. දෙකම කේලම්. කේලම්. දේශපාලනය කියන්නේ තනිකර කේලම්. දේශපාලන වේදිකා කියන්නේ තනිකර කේලම්. දේශපාලන රැස්වීම් කියන්නේ තනිකර කේලම්. පාර්ලිමේන්තුව කියන්නේ තනිකර කේලම්. අකුසල්. අකුසල්. ඊළඟට හිස් වචන. මේ පරුස වචන. පරුස වචන කියන්නේ කනට අමිහිරි නම්. හිත රිදෙනවා නම්. හිත පෑරෙනවා නම්. එවැනි වචන. දැන් ඔය කලින් කියපු ලිස්ට් එකේ ඔක්කොම තියෙනවා. පාර්ලිමේන්තුව දක්වාම. හිත රිදෙන, කනට අමිහිරි පරුස වචන. දැන් අපි ඉස්සර කුණුහරුප පරුස වචන කියනකොට කුණුහරුප කියන වචනේ පාවිච්චි කරන්නේ. නරක වචන කියනවා කියන එක. ඒක විතරක් නෙවෙයි. ලස්සනට උනත් කියන්න පුළුවන්. පරුස වචන. ලස්සනට උනත් කියන්න පුළුවන් පරුස වචන. හිත රිදෙන, හින්ට් පාස් වෙන ඒවා. අනිත් අයගේ හිත රිදෙන ඒවා. ගෙවල් වල තරහ ගියාට පස්සේ මිනිස්සු කොච්චර පරුස වචන පාවිච්චි කරනවද? නරක වචන පාවිච්චි කරන ස්වාමියා බිරිඳට, බිරිඳ ස්වාමියාට, දෙමව්පියෝ දරුවන්ට, දරුවෝ දෙමව්පියන්ට කොච්චර යේලිලා නැන්දම්මලාට, නැන්දම්මලා යේලිලාට කොච්චර වචන පාවිච්චි කරනවද? ඔයාගේ කෑම රහ නැහැ. ඒ කියුවේනේ අපිට කන්න බෑ. ඊට වැඩිය හොඳයි වතුර ටිකක් බතට දාගෙන කෑවනම්. මේවා ඇහෙනකොට හරියට මොකද වෙන්නේ? රිදෙනවා. රිදෙනවා. පුතාට කියනවා තේ එකක් හදා ගන්න පුළුවන් මේ කෙල්ලෙක් අරන් ඉන්න එපයි කියලා. අර කෙල්ලට ඇහෙනවා. හිත රිදෙනවා. ඊට පස්සේ කෙල්ල කියනවා පුතාට ඔහේ ගීතින් ඔළුවේ අම්මම තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ. හැම වෙලාවෙම අම්මට ඇහෙනවා. හිත රිදෙනවා. පපුව පෑරෙනවා. පරුස වචන. අකුසල් මේවා. මේවා අකුසල්. එතකොට කොච්චර පව් කන්දරා මිනිසුන්ගේ අතින් සිද්ධ වෙනවා ඇතිද? ගෙවල් වල කොච්චර පව් සිද්ධ වෙනවා ඇතිද? රැකියා ස්ථානයේ කොච්චර පව් සිද්ධ වෙනවා ඇතිද? නමුත් කතා කරමු කියන්නේ අපි පව් කරන්නේ නැහැ. අපි එහෙම පව් කරන්නේ නැහැ කියනවා. ඊට පස්සේ හිස් වචන. හිස් වචන අකුසලයක්. හිස් වචන කියන්නේ වැඩකට නැතිව. යාට තේරුමක් නැහැ. රාජ කතා, චෝර කතා, ඊත්ති කතා, පුරුෂ කතා, හිස් වචන. ඔය සියලුම පව් කන්දරා ටික ෆෝන් එකෙන් වෙනවා. Facebook වලින් වෙනවා. ඇයි ඔක්කොම ෂෙයා කරගන්නවා. ඕන් නැති දේවල්. වැඩක් නැති දේවල්. හිස් අල්ලාප සල්ලාප. මඟුල් ගෙවල්. විනෝද සභා. හිස් කතා. විහිළු තහළු. ඕපදූප. මේ ඔක්කොම අකුසල්. මිනිසුන්ගේ මේ අංගල් කිහිපයක් තියෙන කටින් කල්ප කීයකට අකුසල් රැස් වෙනවා. මෙන්න අකුසල් කියලා දන්නවා. දැනගන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියෙන් දැනගත්තට පස්සේ මෙයාට බුදුරජාණන් වහන්සේ පනවපු නිසා නෙවෙයි මේ අකුසල් කියන එක ගැන එයාට බය හිතෙන්නේ. මිදෙන්න හිතෙන්නේ. එයාටම තේරෙනවා මේක අකුසල්. දැන් අර පනවපු නිසා නෙවෙයි. එයාටම තේරෙනවා මේක අකුසල් කියලා. සම්මාදිට්ඨිය කියන්නේ එහෙම එකක්. ඊළඟට අවිජ්ජා හිතෙන් වෙන අකුසල් තුන. අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අවිජ්ජා කියලා කියන්නේ පින්වත්නි මේ අන් අයගේ දේවල් වලට ලෝභ කරනවා. ඉතින් හොඳ නෝන කෙනෙක් දැක්කොත් තවත් මිනිස්සු කල්පනා කරනවා ওই වාගේ ගෑනු කෙනෙක් මට හිටියානම්.
දැන් මේ ලෝභය ඉපදුනේ අනිත් අයගේ වස්තුවට. ඒක හිතෙන් වෙන අකුසලයක්. අනිත් අයගේ වාහන දිහා බලලා ඔය වාහනේ මට තිබ්බනම්. ඒක විසම ලෝභය. ඒක අවිජ්ජාව. දැඩි ලෝභයක්. ලෝභකම කියන එක මනුස්සයන්ගේ හිතවල තියෙනවා. වාහනයක් ගන්න. ඒක අකුසලයක් කියලා නෙවෙයි තියෙන්නේ. අනිත් අයගේ දේවල් වලට ලෝභ කරන එක. ඔය වාගේ වත්තක් මට තිබ්බනම්. ඔය වාගේ ගයක් මට තිබ්බනම්. ඔය ළමයි විදිහට අපේ උන් ඉගෙන ගන්නවා නම්. ඔය වාගේ ඇඳුමක් මට තිබ්බනම්. ඔය වාගේ වස්තුව මට තිබ්බනම්. කියලා අනිත් අයගේ දේවල් වලට හූල්ලනවා. මේක මේ හීල්ලිල්ල තමාට අකුසලයක් අන් අයට ඇස්වහ කටවා හෝවා. හූස් ගන්නවා. මේවා අකුසල්. මේවා අකුසල්. ව්‍යාපාද තරහයි. ව්‍යාපාද කියන්නේ තරහ යනවා. හොස්සලගේ මැස්ස යන්න බෑ තරහ යනවා. පුපුර ඉන්නේ. මම දැකලා තියෙන සමහර මිනිස්සු තනියෙන් යනකොට කියව යනවා. මේ රණ්ඩු හිතින්. ගෙදරට යනකල් ගෑනු කෙනා තාම මොන ගැහුන්නේ නැහැ බනින්න. එතකල් කියව යනවා. තනියෙන්. ඒ තරහ සාමාන්‍යයෙන් ඇවිදින කොටවත් පාලනය කරගන්න බෑ. කටින් පිට වෙනවා. ආත් මිටි ගුලි කර ගන්නවා. දාත් මිටි කනවා. තරහ. නිසා ව්‍යාපාදේ කියන එක අකුසලයක්. තරහෙන් පුපුර ඉන්න එක අකුසලයක්. ඊළඟ මිත්‍යා දෘෂ්ටි අකුසලයක්. මොකද මිත්‍යා දෘෂ්ටි කියන්නේ? ආනාත්ති දින්නම් දීමේ විපාක නැත. පුද පූජා වන්දනාවල විපාක නැත. සේවා වත්පිළිවෙත් කිරීමේ විපාක නැත. පින්පව්වල විපාක නැත. මේ ලෝකයක් නැත. පරලෝකයක් නැත. මැරිලා ඉපදෙන්නේ නැත. අම්මා විශේෂ නැත. තාත්තා විශේෂ නැත. ඕපපාතික සත්වයෝ නැත. අපායක් දිව්‍ය ලෝකයක් පිළිගන්නේ. එයාලා කියනවා අපායක් තියෙන්නේ මේ ලෝකේ, දිව්‍ය ලෝකෙත් තියෙන්නේ මේ ලෝකේ කියනවා. ඕපපාතික සත්වයෝ පිළිගන්නේ නැහැ එයා. මිත්‍යා දෘෂ්ටිකයි. බුදුරජාණන් වහන්සේ ගැන ජීවිතය අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණුන් ගැන එයාට විශ්වාසයක් නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටියයි. ඒ ඔක්කොම පව් අකුසල්. මේවා අකුසල්. ඒතර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඊටකොට සම්මාදිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවකයා දන්නවා මෙන්න අකුසල්. එහෙනම් අකුසල් ගැන කොච්චර හොඳට ඉගෙන ගන්න ඕනේද? හොඳට ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ කතමංචාවසු අකුසල මූලං. එතන අරවා මේවා අකුසල් නම් ඒවා හටගත්ත මුල මොකද්ද? එක මුලෙන් තමයි මේවා ඔක්කොම ලියලා අඬගත්තේ. ලෝභෝ අකුසල මූලං, දෝෂෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ඉදං උච්චතාවසු අකුසල මූලං. ලෝභ, ද්වේෂ, මෝහ තමයි අකුසල් මුල්. එහෙනම් ප්‍රාණඝාතයේ, සොරකම, වැරදි කාමසේවණි, බොරුව, කේලම, පරුස වචන, හිස් වචන කීම, දැඩි ලෝභය, තරහ යන එක, මිත්‍යා දෘෂ්ටිය, මේ දස අකුසල්ම හටගන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මුල් වලින්. අකුසල් මුල් වලින්. තමන්ගේ හිතේ ලෝභය, තමන්ගේ හිතේ ද්වේෂය, තමන්ගේ හිතේ මෝහය තියෙන නිසා තමයි ඒවා එළියට ලියලාන්ට ගන්නවා දස අකුසල් විදියට. ඇතුලේ මුල් තුනයි තියෙන්නේ. දැන් අපි කියමු එක මුලකින් හැදිච්ච ගහකින් අතු ගොඩාක් එනවා. ඒ අතු ගණන් කරන්න පුළුවන්. නමුත් එක මුලයි. ඒ වගේ දස අකුසල් කියලා අකුසල් 10කට බෙදුවට මුල් තුනයි තියෙන්නේ. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පොහොර අරගෙන තමයි ප්‍රාණඝාතය එළියට එන්නේ. සොරකම එළියට එන්නේ. වැරදි කාමසේවණි එළියට එන්නේ. එහෙනම් අපි මේ අකුසල් කරන්ද මේ අද කාලේ මේ අපිට මේ කුසල් වඩන්න අමාරු මේ මිනිසුන්ගේ හැසිරීම, තාක්ෂණය,
මේ සමාජයේ කිකේ අපි බාහිරට මේවට දැම්මට ඒ වුණාට මේ අකුසල් හටගන්න මූලය තියෙන්නේ Taman ළඟ. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. මෙන්න අකුසල් මුල් කියලා ආර්ය ශ්‍රාවකයා දන්නවා. ඒක සම්මා දිට්ඨිය. තව මෙතන මේ වගේ වැළකුණා කියලා විස්තරයක් කිව්වේ නෑ. ඒව දන්නවා. දන්න කෙනා කොහොමදත් වළකිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා මොනවද කුසල් මුල්? මේ කුසල් කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින එක කුසලයක්. තමන් හොරකම් කරන්නේ නැත්නම් ඒක කුසලයක්. වැරදි කාම සේවනයේ තමන් කරන්නේ නැත්නම් ඒක කුසලයක්. තමන් බොරු කියන්නේ නැත්නම් ඒක කුසලයක්. තමන් කේලම් කියන්නේ නැත්නම් ඒක කුසලයක්. පරුස වචන කියන්නේ නැත්නම් කුසලයක්. හිස් වචන කියන්නේ නැත්නම් කුසලයක්. අන් අයගේ දේවල් වලට ලෝභ කරන්නේ නැත්නම් අනේ යාගේ පිනට ලැබිච්ච දෙයක්. එයාගේ පිනට හොඳ නෝන කෙනෙක් ලැබිලා. එයාගේ පිනට හොඳ වාහනයක් ලැබිලා. එයාගේ පිනට එයා ලස්සන වෙලා. එයාගේ පිනට හොඳ ගෙදරක් හැදිලා. එයාගේ පිනට හොඳ ඉඩමක් හම්බ වෙලා. එයාගේ පිනට එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයාගේ පිනට එයා රට ගියා. එයාගේ පිනට එයාලා සතුටින් ඉන්නවා. කියලා අර එයාලා පින නිසා විඳිනවා කියන එක හිතනවා. ලෝභ කරන්නේ අපි. ඒක කුසලයක්. තරහ ගන්න නැතුව ඉන්න එක කුසලයක්. මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙන එක කුසලයක්. පින්පව් විශ්වාස කරන එක, හොඳ නරක විශ්වාස කරන එක, අම්මා තාත්තා විශ්වාස කරන එක ඒවා කුසල්. ඒ කුසල් උපදින්නේ ඇතුලේ කුසල් මුල් තියෙන නිසා. මොනවද? අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං, ඉදං උච්චතාවසෝ කුසල මූලං. අලෝභ, අද්වේෂ, අමෝහ. ඔය එහෙනම් දැන් තේරෙනව නේද? අපි අතින් කුසල සිද්ධ වෙනවා, අකුසල සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ හිත ඇතුලේ ලෝභ, ද්වේෂ, මෝහත් තියෙනවා. අලෝභ, ද්වේෂ, අමෝහත් තියෙනවා. එහෙනම් අපේ ඇතුලේ කුසල් මුල්, අලෝභ, ද්වේෂ, අමෝහ කුසල් මුල් මේ බලවත් කරගන්න නම් අර අකුසල් මුල් ටික අයින් කරන්න ඕන. ඉතින් මේක ආර්ය ශ්‍රාවකයට තේරෙනවා. මෙන්න මේක දන්නේ එක තමයි කුසල් අකුසල්, කුසල් මුල් අකුසල් මුල් දන්න එක තමයි සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා රාගානුසය, පටිඝානුසය දුරු කරලා අස්මිමානය, ඒ මමත්වයේ දුරු කරලා විද්‍යාව උපද්දවලා මේ ජීවිතේම දුක් කෙලවර කරන්න පුළුවන් කියනවා මේ සම්මා දිට්ඨිය ඉපදුනාට පස්සේ. ඒ නිසා මෙපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. මෙපමණකින්ම ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදයටපත් වෙනවා. ශ්‍රී සද්ධර්මයට පැමිණෙනවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළා. ওই තමයි පළවෙනි කාණ්ඩය. සම්මා දිට්ඨිය ගැන විස්තර කරපු පළවෙනි පරියාය. කුසල් අකුසල් දන්නේ එක. අකුසල් මුල් කුසල් මුල් දන්නේ එක. ඒ නිසා ඔබ ගොඩාක් මහන්සි වෙන්න කුසල් අකුසල් තේරුම් ගන්නට. අකුසල මූල කුසල මූල තේරුම් ගන්න මහන්සි වෙන්න. ඒක ඔබට සම්මා දිට්ඨිය උපද්දවනවා. සම්මා දිට්ඨිය ඉපදුනොත් නිවන් දකින්නවාමයි. ඒ නිසා අද මේ ධර්ම ශ්‍රවණය කරපු පින් බලේ අපි කාටත් කුසල් අකුසල් තේරුම් ගන්නට, කුසල් මුල් අකුසල් මුල් තේරුම් ගන්නට ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.